නිවන් තොටුපොළ වෙත එතිර කෙරෙන යාත්‍රාව. සුබ උදෑසනක් ඔබ හැම දෙනෙකුටම. අදත් ඕගතරණය වැඩසටහනින් බක් පුරපුන් පොහොය දිනයි අපි ඔබ හමුවන්නේ. මේ පොහොය විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔබේ ලෞකික සම්බන්ධතා වැඩිවෙච්ච මාසයක් බවට අවුරුද්ද නිසා මේ මාසය පත් වෙනවා. ඒ කියන්නේ ඔබ ලෞකිකව ඔබේ දෙමාපියන් සමග ඥාති හිත මිත්‍රාදීන් සමග පවුල අයත් සමග දැඩි බැඳීමක් ඇති කරගෙන තමයි මේ මාසයේදී ඔබේ අනිකුත් කටයුතු වලට නික්මිලා ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු ගානකට පස්සේ ඥාති හිත මිත්‍රාදීන් දැක්ක වෙන්න පුළුවන්, අම්මා තාත්තා දැක්ක වෙන්න පුළුවන්, අවුරුද්දට ගමේ ගියා වෙන්න පුළුවන්. මේ විදිහට ඔබේ ලෞකික ජීවිතයේ බැඳීම් වර්ධනය කර ගැනීමක් මේ පුන් පොහොය ලබනකොට ඔබේ ජීවිතේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි අද දවසේදී කතා බහ කරන්න කල්පනා කරේ මේ කාරණයක් මුල් කරගෙන අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් මේ ඇතිවෙච්ච අලුත් හිත මිත්‍ර ඥාති හිත මිත්‍රාදීකම් ලෞකික සම්බන්ධයන් සියල්ලත් එක්ක කල්පනා කරලා බලනකොට බොහෝ වෙලාවට අපි කියන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේ මේ අපිට හම්බෙලා ඉන්න සියලු දෙනා සාංශාරිකයි. සාංශාරික ගනුදෙනුවක් අනුව තමයි මේ හැම කෙනෙක්ම අපිට හම්බෙලා තියෙන සංසාරේ පතාගෙන ආව විදිහට සැමියා හම්බුනේ, බිරිඳ හම්බුනේ, අම්මා හම්බුනේ. අම්මා කියලා කෙනා ආත්ම ගණනාවක් තිස්සේ මගේ අම්මා. එයා තමයි මේ ඉන්නේ. තාත්තා කියන්නේ එහෙම කෙනෙක්. දුව පුතා කියන්නේ එහෙම අය. මේ වගේ සාංශාරික චක්‍රයක් හින්දා තමයි අපේ මේ සියලු හමුවීම් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේක බුදුදහමට අනුව කොතෙක් දුරට නිවැරදි කාරණයක්ද? එහෙම සාංශාරික ගනුදෙනුවක ප්‍රතිඵලයක් හැටියටද අපි හම්බ වෙන්නේ? උදාහරණයක් හැටියට දැන් මගේ මව මට හම්බ වෙන්නේ සංසාරේ අනන්ත වාරයක් මගේ මව හැටියට ඉඳලාද මේ හමුවීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ කියන සාංශාරික බැඳීම් කියන කාරණේ අද දවසේ විශේෂයෙන් කතා බහ කරන්න කල්පනා කරා. නමස්කාර පූර්වක ගෞරව පූර්වක ආරාධනා කරන අද දවසේත් සංවාදයට එක්වන්නට ත්‍රිපිටක වේදී පූජ්‍ය හසලක සීල විමල ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්සේ. මේ සාංශාරික සම්බන්ධතා කියන එක බුදුදහම තුළ නියතිවාදයක් හැටියට ක්‍රියාත්මක වෙලාද අපේ දෛනික ජීවිතේ අපේ මේ ජීවිතේ සම්බන්ධතා ගොඩනැගෙන්නේ කියලා මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. සාංශාරිකව අපි තුල සංයෝග වීම වියෝග වීම ඕනෑ තරම් තියෙන්න ඇති. හැබැයි සාංශාරික සංයෝගය නියතියක් විදියට පවතින්නේ නැහැ. ඒ කියන්නේ හැම ජීවිතයකම ඔබතුමියගේ ස්වාමියා තමයි මේ ජීවිතේත් ස්වාමියා. එහෙම කියන්න බෑ. හැම ජීවිතයකම හම්බ වුණ දරුවා තමයි මේ ජීවිතේත් මගේ දරුවා කියලා කියන්න බෑ. මොකද හේතුව ලෝකේ බුදුරජාණන් වහන්සේ නියතිවාදයේ ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළානේ පුබ්බේකත හේතුවාදයට ප්‍රතික්ෂේප කළා. සියල්ලම పూర్ව කර්මී නිසා වෙනවා කියලා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. නමුත් අපි හැම දෙයකටම නිකන් කැස්සක් ආවත් අපි කියනවා මේ පරණ කර්මී කියලා. පොඩි උණක් හැදුනත් කියනවා කර්මිනී කියලා. නමුත් ගෙවන්න තියෙනවනේ මට කියනවා. ඔව් ගෙවන්න තියෙනවනේ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ලම පුරාණ කර්මීන් සකස් වෙනවා කියලා කියන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පුබ්බේකත හේතුවාදයට ප්‍රතික්ෂේප කළා. නියතිවාදයට ප්‍රතික්ෂේප කළා. ලෝකේ නියතියක් පවතිනවා. මේ මුණ ගැහිම් නැවත නැවත මුණ ගැහෙනවා. මේ මුණ ගැහිම් ඒ ආකාරයෙන්ම මුණ ගැහෙනවා කියන එකටයි බුදුදහම එකඟ නැත්තේ. නැතුව මුණ ගැහිම් නැවත නැවත මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි මේ විදිහටම මුණ ගැහෙනවා කියලා කියන්න බෑ. හේතුව තමයි මේ ලෝකේ පුනරුක්තියක් පවතිනවනේ. ලෝකේ ඇත්තටම මේ ලෝකේ නැවත නැවත කියවීමක් තමයි තියෙන. ඒකට කියන්නේ පුනරුක්තියනේ. ලෝකේ සිද්ධ වෙච්ච දේ නැවත නැවත සිද්ධ වෙනවා. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා උදය සූත්‍රය කියලා. එහෙම. උදය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උදය කියලා මිනිස්සෙගේ ගෙදරට යනවා. ඒ ගෙදරට යන්නේ උන්වහන්සේ ඔහුට මොකක්කෝ ධර්ම කාරණයක් විස්තර කරන්න කියලා හිතාගෙන. උදයගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ ගියාම එයා බෞද්ධයෙක් නෙමෙයි. එයා ඉතින් උදේම හදාගත්ත කිරිබත් ටික බුදුහාමුදුරුවන්ට පූජා කළා. එහෙම. පූජා කළාම උන්වහන්සේ දෙවනි දවසෙත් ඒ ගෙදරටම ගියා. ඒ ගෙදරට ගියාම මෙයා බැලුවා මින් අදත් ඇවිල්ලා. ඊයේත් ආවා. දැන් අදත් ඇවිල්ලා. කමක් නැහැ කියලා ඔන්න එදත් කිරිහාර. එයා උදෙන්ම කිරිබත් හදනවා. සාමාන්‍යයෙන් ඉන්දියානු සම්ප්‍රදාය එහෙමයි. හැබැයි අපේ ওই කිරිබත් වගේ කන් නෙමෙයි. ඒක ඊටාම තෙල් මිශ්‍ර වෙච්ච අර ගිතෙල් වෙඬරු එක හදන කිරිහාරයක්. එදත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රේ පුරවලා කිරිහාර දුන්නා. ඒ වෙලාවේ පොඩ්ඩක් හිතුණා මේ ශ්‍රමණයා ටිකක් කෑමට ඊ අපේ ගෙදර රහ වැටෙන්න ඇති. එහෙම හිතුවා. මොකද මෙයා බුදු කෙනෙක් ගැන දන්නේ නැහැ. දෙවනි දවසේ උන්වහන්සේ වැඩියාම උදේම යා පහුවෙනිදත් කිරිහාර හදාගත්ත. යාට කන්දනේ හදන්නේ. උදේම මෙන්න බුදුරජාණන් වහන්සේ දොර ළඟ ආයෙත් ඇවිල්ලා. තුන්වෙනි දවසේ. අන්න එදා මෙයා සද්ද නැතුව හිටියේ නෑ. එයා කිව්වා ඔබ වහන්සේ මහා කෑමට පෙරේතකමක් තියෙන ශ්‍රමණෙක්.
මොකද ඔබ වහන්සේ නැවත නැවත අපේ ගෙටම එනවා. ඒකට කියන්නේ පුනක් පුනං ආගච්ඡති. ආය අපේ ගෙදර පැත්තෙම එනවා. ඔබ වහන්සේ තමයි මම දැක්ක කෑමට පෙරේතම පැවිද්දා. දැන් මේ කියන්නේ බුදුහාමුදුරුවනේ. එතකොට උන්වහන්සේ මද හිනාවක් පාලා කියන උදය මම විතරක් කිය නැවත නැවත ඉන්නේ ලෝකේ නැවත නැවත සිද්ධ වෙනවනේ. ලෝකේ තියෙන පුනරුක්තිය. ඒකට උන්වහන්සේ මතක් කරනවා පුනක් පුනං චේව වපන්ති බීජං උදය වපුරන මිනිස්සු නැවත නැවත වපුරනවා. දැන් මේ කන්නේ වපුරලා ඊළඟ කන්නේ වපුරන්නේ නැතු ඉන්නේ නෑනේ. වපුරන මිනිස්සු නැවත නැවත වපුරනවා. පුනක් පුනං චේව වපන්ති බීජං වපුරන මිනිස්සු වපුරනකොට වැස්සත් නැවත නැවත වහිනවා. වැස්සත් නවතින්නේ නැහැ. වැස්සත් නැවත නැවත වහිනවා. එහෙම. නැවත නැවත වහිනකොට මිනිස්සු නැවත නැවත සීසානවා. ඔහොම කියාගෙන ගින් අන්තිමටම කියනවා උදය ලෝකේ සියල්ල තුල පවතින පුනරුක්තියක්. පුනර්භවය කියන කතාව පිළිබඳ දාර්ශනික බොහොම ලස්සන කතාවක් අවසානයේ කියන උදය මේ මිනිස්සු මැරුණාම නැවත නැවත උපදිනවා කියලා. නැවත නැවත උපන්නට ඒ ඉපදෙන ජීවිතය තුළ නියතියක් විදියට මේ මගේ ස්වාමියාමයි සාංශාරික ස්වාමියා මගේ දරුවමයි සාංශාරික දරුවා කියලා එහෙම නියතියකට යන්න බෑ. මුණ ගැහිම් තියෙන්න පුළුවන්. එහෙමයි. එක වතාවක් නෙමෙයි ඕනෑතරම් මුණ ගැහිම් තියෙන්න පුළුවන්. හැබැයි හැම ජීවිතයක් තුළම මෙයාමයි මගේ බිරිඳ මෙයාමයි මගේ ස්වාමියා කියලා නියතියකට යන්නේ නැහැ. නමුත් ඒ අය සාංශාරික වශයෙන් මුණ ගැහිම් තියෙන්න පුළුවන්. හැබැයි ඔබතුමී කියපු එකට තව පුංචි දෙයක් කියන්න ඕන. සංසාරයේ වනාහි ගනුදෙනු ටිකක්. එහෙමයි. මේ අපි අතර තියෙන ගනුදෙනුව. සංසාරේ යාම් ඒම් ටිකක් සංයෝගයේ වියෝගයේ අතරේ තියෙන ගනුදෙනු ටික. මේ ගනුදෙනු ටික පියවමින් ඉදිරියට යනවා කියලා ස්වභාවයක් ගණන් ගන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමියගේ සහ අපේ සියලු සම්බන්ධතා අතර මානව සම්බන්ධතා අතර දැන් අපේ කෙනෙක් මිය ගියොත් දරුවෙක් වෙන්න පුළුවන් දෙමව්පියෝ ඒ දෙමව්පියෝ නැවත අපේ දෙමව්පියෝ වීම පිණිස අපිත් එක්කම අත්වැල් බැඳගෙන ගැට ගැහිච්ච සාංශාරික ජාලයක් නැහැ. එහෙම. සාංශාරික බව ඇත්ත. නමුත් ඒ සාංශාරික භාවයේ තුල නියතියක් විදියට අපි තුල අඛණ්ඩ පැවැත්මක් දකින්න හම්බ වෙන්නේ. ඒ ගමනේදී බොහෝ කොට මුණ ගැහිලා තියෙන්න පුළුවන්. අපේ ආම්දුරනේ දැන් අපි සමහර හැඟීම් අරගෙන බැලුවොත් එහෙම අපි කියනවා මිනිස්සු කියනවා අපි අහලා දෙනවා මේ මගේ පෙර ආත්මේ බද්ධ වෛරක්කාරයෙක්. ඒකනේ දැන් මේ ආත්මෙත් ඇවිල්ලා මට මේ දසවද දෙන වෛරක්කාරයෙක්. වෛරය එහෙම එනවද? හැඟීම් එනවද චක්‍රයක් විදියට? ඇත්තටම මේ වෛරය විතරක් නෙමෙයි සමහර ඊතා ඉහළ ගුණධර්ම එනවා. දැන් බෝධිසත්වයෙක් විදියට දැන් හොඳම උදාහරණය තමයි බුදු කෙනෙක් සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පහළ වෙනවා නම් සාමාන්‍ය බෞද්ධ සාහිත්‍ය කියන කතාවක් තමයි මහා කල්ප අසංඛ්‍ය 20ක්වත් පෙරම් පුරන්න ඕන කියලා. ඒතර මහා කල්ප අසංඛ්‍ය 20ක්ම පෙරම් පුරනවා නෙමේ බුදු කෙනෙක්ගේ පිටිපස්සේ ගමන බුද්ධත්වයේ පිණිස ආපු ගමන මහා කල්ප අසංඛ්‍ය 20ක්. ඒතර මහා කල්පය ගැනත් ලොකු කතා ගොඩක් තියෙනවා. මහා කල්පයකට අසංඛ්‍ය කල්ප 4ක් තියෙනවා. අසංඛ්‍ය කල්පයකට අන්තරක් කල්ප 64ක් තියෙනවා. මේ බෞද්ධ සාහිත්‍යයේ කතාව. අන්තරක් කල්පයකුත් ගණනය කරගන්න හරි අමාරු හේතුව තමයි අන්තරක් කල්පයක් මිනිසුන්ගේ දින වලින් 1.140ක විතර ලොකු ගානකින් ලියන්න ඕන කියලා සාහිත්‍යය කියන්නේ. එහෙමයි. ඒවා අපි ඕනෑවට වඩා ලොකුට ඔලුවට ගන්න ඕනත් නැහැ. මේ කල්පයේ ස්වභාවය කියන්නයි මේ අටුවාචාරින් වහන්සේලා මේ විග්‍රහය කරන්නේ. දැන් මේ විදිහට පෙරම් පුරාගෙන එනකොට මනසින් බුදු බව ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒකට කියනවා මනෝප්‍රනිදානය කියලා. එහෙමයි. ඒ කියන්නේ හිතේ විතරක් බුදු බව ප්‍රාර්ථනා කරනවා කාටවත් කියන්න යන්නේ නැහැ. අපිටත් එහෙම තියෙන්නේ මනෝප්‍රනිදාන. හිතේ තියෙනවා කාටවත් කියන්න යන්නේ නැහැ. බොහොම පුද්ගලිකයි ඒක. ස්වාමියාටවත් බිරිඳටවත් කියන්නේ නැහැ. ඒවට කියන්නේ මනෝප්‍රනිදාන. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ මහා කල්ප අසංඛ්‍ය 7ක් මනෝප්‍රනිදානේ පුරලා එතනින් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 9ක් පුරන්න ඕන වාප්‍රනිදානේ. වචනින් බුදු බව ප්‍රාර්ථනා කරන්න ඕනලු. ඒතකොට 9යි 7යි ඔක්කොම එකතු වුණාම 16ක් වෙනවනේ. 16ක් ගියාට පස්සේ තමයි එදා දීපංකර පාද මූලේ නියත විවරණ ලැබුවා කියන්නේ. එදා නියත විවරණ ලැබනකොට සුමිත්තා කියලා කාන්තාවක් ඇවිල්ලා මේ හිතුණලු මේ උත්තමයාට සමන් පිච්ච මල් දෙන්න ඕන මේ බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා එහෙම දුන්නලු සමන් පිච්ච මල් ටික. ඊට පස්සේ සමන් පිච්ච මල් ටික මේ බුදුරජාණන් වහන්සේට පූජා කරාලු 8 මිටක්. එහෙම. මේ ඔක්කොම බෞද්ධ සාහිත්‍යයේ කතා. මේකේ ඔබතුමිය අහපු කතාවට ලස්සන බොහොම සුන්දර පණිවිඩයක් ගන්න පුළුවන්. ඒ සුමිත්තාව ඉදිරියේ බෝධිසත්වයන් වහන්සේ බිම දිගා වෙලා අර බුදුරජාණන් වහන්සේට උපකාරයේ පිණිස
උන්වහන්සේට අර මඩ වලින් ඈතර වෙන්න නිදාගෙනත් හිටියලුනේ. අන්තිමටම සුමිත්තා කියන කෙනා එයාට කිසි අදහසක් නැහැ. ඉතින් එයා අතේ සමන්පිච්ච මල් තිබුණා. ඒ සමන්පිච්ච මල් ටිකක් දුන්නා. ඉතින් දුන්නාම ඒ වෙලාවේ අර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ ඉන්නේ ඔක්කාක රාජවංශයේ ශාක්‍ය ගෝත්‍රයේ අනාගතේ ගෞතම නමින් බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ මේ නිදාගෙන ඉන්නේ. එහෙම කියනකොට අර සුමිත්තාට හිතුණලු මේ අනේ කොච්චර හොඳයිද මේ උත්තමයාගේ ප්‍රාර්ථනා විශ්ට වේවා කියලා එයත් සමන්පිච්ච මල් පූජා කරාලු. අන්තිමට මේ හිතුවලු මේ උත්තමයා යම් දවසක බුදු වෙනවා නම් ඒ ශාසනය මටත් අවබෝධය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරාලු. එදා ඉඳලා යශෝදරාව පස්සෙන් ආවා කියනවා. එහෙමයි. එතකොට එහෙමනම් අර ඔබතුමිය කියපු අර නියතිය සම්බන්ධ පණිවිඩයක් එතනත් තියෙනවා. යශෝදරාව මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පිටිපස්සෙන් ආවලු. මොකද ඒක යශෝදරා අපදානියම තියෙනවා. යශෝදරාවම කියනවා මේ ස්වාමීනි මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පිටිපස්සේ ඉඳලා ওই සිද්ධි ටික කියාගෙන එනවා. යශෝදරා අපදානිය බලනකොට බොහෝ සිද්ධි ගැන අදහසක් ගන්න පුළුවන්. ඒකට ඇයි කියනවා මම ඔබ වහන්සේ එක පිටිපස්සෙන් ආවා. ඔබ වහන්සේ කුස රජුරු වෙලා ඉදි මම පබාවතිය වුණා. ඔබ වහන්සේ ලේන කුලේ උපදිනකොට මමත් අර රඹුක්කන සිද්ධාර්ථ හමුදුරුවොත් කියන්නේ නේද? මේ ලාදලු බෝපත් සින්දුව උන්වහන්සේ රචනා කරද්දී කියනවා මේ යශෝදරාව අඬන්නේ පවා මේ හරියට ලා වෙච්ච බෝදලු මේ පොළොවට මේ සෙලවෙනවා වගේ මේ වේලිච්ච කොළ වගේ නෙමෙයි අර මහලු යශෝදරාවටත් වැන්දබුවකට තියෙන ප්‍රශ්න තියෙන්න ඇතිනේ. නමුත් ඒකට හේතුව සාංශාරිකයි කියලා උන්වහන්සේත් අන්තිමටම කියනවානේ අර ලේන කුලේ ඉඳලා ආපු ගමනක් සම්බන්ධව. ඒතකොට යශෝදරාගේ අපදානියත් ඕක තියෙනවා මම ඔබ වහන්සේ එක්ක පෙරම් පුරාගෙන ආවා. ඔබ වහන්සේ කුස රජුර වෙලා ඉදි මම පබාවතිය වුණා. ඒ දවස්වල අපි අතර තිබුණු මේ අන්තර් සම්බන්ධයේ සාංශාරිකයි කියන්නේ මේ විදිහට කියාගෙන එනවා. එතකොට අපිට තේරෙනවා යම්කිසි ආධ්‍යාත්මික ඉලක්කයක් සාධනය කර ගැනීම පිණිස ප්‍රබල ආධ්‍යාත්මික ඉලක්කයක් තමන් හදාගත්තොත් ඒ ඉලක්කයට සාපේක්ෂවත් සාංශාරිකව යම් නියතිවාදී ලක්ෂයක් හොයාගන්න පුළුවන්. එහෙමයි. ඔබතුමිය කිව්වා වගේ අර බද්ධ වෛරය වගේ උපක්ලේශයක් මත වුණොත් ඒත් සාංශාරික සත්‍යයේ ගැට ගැහි එන්න පුළුවන්. අර අපි කිව්වා වගේ අර එක්තරා ඔකට හොඳම සිද්ධිය තමයි අර එක්තරා ස්වාමියෙක් හිටියා. ඔහුට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. එතකොට බිරින්දෑවරු බොහෝ බිරින්දෑවරු ඉඳලා තියෙනවානේ ಭಾರತೀಯ සමාජයේ සමහර ධනවත් මිනිසුන්ට රජවරුන්ට ඉඳලා තියෙනවා. ඉතින් මේ එක බිරිඳකට දරුවෝ නැහැ. ඒ බිරිඳට දරුවෝ නැති නිසාම ඇය යෝජනා කරනවා සමහර නැන්දමකින් හිමත් ප්‍රශ්න එන්න ඇති. ඒ නිසා ඇය යෝජනා කළා කමක් නැහැ. ඔයාට දරුවෙක් අවශ්‍ය නම් ඔයගොල්ලන්ගේ පරම්පරාවට අවශ්‍ය නම් ඔයා තවත් විවාහයක් කරගන්න. ඒකට මගේ විරෝධයක් නැහැ. ඉතින් ඔන්න අර කාන්තාව එකතු කරගෙන ආවා ගෙදරට. දැන් බිරින්දෑවරු දෙන්නයි. දැන් අර අලුතෙන් ගෙන ආපු බිරින්දට ඔන්න දරුවෙක් හටගත්තා. දැන් කුසේ දරුවෙක් ඉන්නවා. දැන් මේ කුසේ දරුවෙක් ඉන්න නිසා හරි ප්‍රශ්නයක්. දැන් මේ කුස මෝරගෙන එනවා. දැන් අර කාන්තාවට දරුවෝ නැහැ. දැන් මේ කාන්තාවට දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න කාන්තාව ගැන බොහොම වෛරී හිතක් ඇති වෙලා පළවෙනි බිරිඳට. ඒ පළවෙනි බිරිඳ වෛරී සිතකින් බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් දරු ගැබක් විනාශ කරන්න අවශ්‍ය විදියට බෙහෙතක් හදාගෙන ඇවිල්ලා මේ බෙහෙත හොඳයි කියලා දුන්නා. දුන්නේ මේ දරු ගැබට හොඳයි කියලා බලද්දී දරු ගැබ ගබ්සා වුණා. ඊට පස්සේ දෙවෙනි දරු ගැබ ඇති වුණා. දෙවෙනි දරු ගැබත් ඇති වෙනකොට දැන් දෙවෙනියටත් දරුවෙක් හටගත්තා නේද කියලා ඒ දරු ගැබත් විනාශ වෙන්න බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතට අනුව ඒ දරුවත් ගබ්සා වුණා. දැන් මේ දරුවා ලැබෙන කාන්තාව බැලුවා මේක නම් අසාමාන්‍ය සිද්ධියක්. මේක සාමාන්‍ය නෑ. මොකක් හරි මේ සිද්ධිය ඇස්සේ මොන හරි තියෙන්න පුළුවන් කියලා තුන්වෙනි දරුවා හට ගන්නකොට ගැබ ඇති වෙනකොටම ඒ කාටවත් කිව්වේ නෑ ওই කතාව. බොහොම රහසේ හිටිය. නමුත් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගැබ මෝරනකොට ඒ කාන්තාවගේ ශරීර ලක්ෂණ වලින් කියන්න පුළුවන් කුස තුල දරුවෙක් වැඩෙනවා කියලා. අර කාන්තාවට අධික වෛරයක් ඇති වුණා. කලින් මට කිව්වා. දැන් කිව්වේ නෑ. දැන් කිව්වෙත් නෑ. එහෙමනම් මේක නම් බොහොම පහසු වෙන්නේ නෑ. දැන් ගැබ මෝරලානේ. එහෙමනම් අර කලින් දුන්න බෙහෙත වගේ බෙහෙතක් හරියන්නේත් නෑ. ඒක හරියන්නත් පුළුවන්, හරි නොයන්නත් පුළුවන් නේ. ඒ නිසා මීට වඩා විස සහිත බෙහෙතක් දෙන්න ඕන කියලා අර ගැබ විනාශ වෙන්න අධික විස සහිත බෙහෙතක් දුන්නා. ඒ බෙහෙත දුන්නාම හැබැයි අර දරුවා ලැබෙන කාන්තාව දැනගත්ත කලින් ගැබ විනාශ වුණේ මේ කාන්තාවගේ උපක්‍රමයකින් කියලා. ඒ ගැබ විනාශ වෙනකොට ඒ ගැබ සම්පූර්ණයෙන්ම දුර්වල වෙනකොට ඒ ගැබ කඩා වැටෙනකොට ඒ කඩා වැටීම තුළ අර කාන්තාවට බද්ධ වෛරයක් ඇති වුණා.
ඒ ගැබත් එක්කම හැබැයි ඒ බෙහෙත නිසා අර මේ කාන්තාවත් මිය ගිහින් තියෙනවා. තුන්වෙනි පාර දුන්න බෙහෙත. තුන්වෙනි පාර බෙහෙතෙන් ගැබ විතරක් නෙමෙයි අර මව පවා මිය යනවා. ඒ මිය යන මොහොතේ අධික බද්ධ වෛරයක් ඇති වුණා කියනවා. මමත් උපනුපන් ආත්මවලදී උඹේ දරුවොත් කනවා වගේ වෛරයක් ඇති වුණා කියනවා. හැබැයි මේකත් මූලික බුද්ධ දේශනාව ඇසුරෙන් ගොඩ නැගිච්ච සිද්ධියක්. නමුත් ඔය ඔබතුමිය අහපු කාරණේ පිළිබඳ යම් ලස්සන අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කාන්තාව මේ කිකිලියක් වෙලා බිත්තර දානකොට නරියෙක් වෙලා ඇවිල්ලා බිත්තර ටික කනවලු. වෛරය යනවා. වෛරී ස්වභාවය යනවා. අර ධාතු ස්වභාවය කියලා ස්වභාවයක් එකිනෙකට පෑහි ගැලපි එනවා. ආත්මයෙන් ආත්මයට වෛර කරනවා. ඔව් ආත්මීය වශයෙන් ගැලපි එනවා. එතකොටත් අපිට තේරෙනවා සමහර මේ මනසේ ඇති වෙන බලවත් චිත්තාවේග. ඒ බලවත් චිත්තාවේගය ඒක සමහර විට ධනාත්මක චිත්තාවේගයකුත් වෙන්න පුළුවන්, ඍණාත්මක චිත්තාවේගයකුත් වෙන්න පුළුවන්. මුල් බැහැගත්ත බලවත් චිත්තාවේගයක් නිසා ඒ චිත්තාවේගයට අනුව යම් කිසි වෙනත් කෙනෙකුට වඩා සාංශාරික පැවැත්මකට විශාල උදව්වක් හම්බ වෙනවා මුණ ගැහිම් වලට. ඒත් අපිට කියන්න බෑ මේ මුණ ගැහිම් සියල්ලම නියතියක් විදියට පවතිනවා කියලා. අපි හැමදෙරනේ දැන් මේ සියලු දේ දිහා බැලුවාම සාංශාරිකව අපිට හමු වෙන අයත් නැහැ. මේ භවයේදී ඔබට හම්බෙලා ඉන්න ඔබේ බිරිඳ, දරුවා, සැමියා, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ එහෙම මේ සාංශාරිකව ආපු අය නෙවෙයි. ඒ වගේම සාංශාරිකව වෙන තරහකාරයොත් නැහැ, වෛරක්කාරයොත් නැහැ. ආදරය කරන අයත් නැහැයි කියලා අපිට හිත හදාගන්නද තියෙන්නේ. ඇත්තටම මම කියන කතාව ඉතාම පැහැදිලි හේතුව තමයි මේ සියල්ලම සාංශාරිකයි කිව්වොත් මූලික බුදු සමයේ තියෙන දාර්ශනික හරයට යම් කුළු ගෙඩි පහරක් වදිනවා. හේතුව බුදුදහම නියතියක් විදියට කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. එතකොට නියතියක් විදියට කිසිම දෙයක් බුදුදහම පිළිගන්නේ නැති නිසා අපිට ඒක කතාවට යන්න බෑ. හැබැයි සාංශාරික වශයෙන් යම් මුණ ගැහිම් ටිකක් තියෙන්න පුළුවන්. ඒ මුණ ගැහිම් මෙපමණයි කියලා හරියටම ලඝු කරලා අපිට කියන්නත් බෑ. මේ තරම් ප්‍රමාණයක් මුණ ගැහෙනවා, මේ තරම් ප්‍රමාණයක් මුණ ගැහෙන්නේ නැහැ කියලා ඒක සාපේක්ෂව අපිට කියන්න බෑ. හේතුව තමයි සාංශාරික ජාලයේ පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙන බුදුරජාණන් වහන්සේට. ඒක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා නැහැ සියලු සත්‍යයන්ගේ පැවතුම් සාංශාරිකව අකණ්ඩව නියතියක් විදිහට පවතිනවා කියලා. නියතියක් නැහැ කියන එකකින් අපිට කියන්න බෑ මේ සියලු දෙනාම සාංශාරික මුණ ගැහෙන්නේ නැහැ කියලා. මං කියන්නේ යම්කිසි ප්‍රමාණයක්, යම්කිසි ධාරිතාවයක් මම අවම වශයෙන් හිතනවා 120කවත් සාංශාරික අපි අතර මුණ ගැහිමක් තියෙනවා. මේ අතර අපි දෙදෙනා අතර ඇති වෙන මේ සාකච්ඡාව පවා සාංශාරික විය හැක. එහෙමයි. මේක ඉබේ වෙච්ච සිද්ධියක් කියලා මම කියන්නේ. මේ සාකච්ඡාව පවා සාංශාරික විදර්ශනා ඥානී යම් මුණ ගැහිමක් වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ නිසා මේ මුණ ගැහිම් සියල්ලම සාංශාරිකයි කියලා මම පිළිගන්නෙත් නැහැ. ඒක බුදු සමයේ පිළිගන්නෙත් නැහැ. යම් තාක් දුරට සාංශාරිකයි කියන කතාවයි බුදුදහම පිළිගන්නේ. අපි හැමදෙරනේ දැන් මිනිස්සු හැටියට අපිට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි මිනිස්සු තේරුම් ගන්න බැරි. ඒක මිනිස්සු හැම වෙලේම යම් දේවල් තම මිනිසුන්ට කරලා කියනවා මම මෙහෙමයි කරේ, මම අරහෙමයි කරේ, නමුත් මට මෙහෙමයි කරේ කියලා. දැන් අපිට මිනිස්සු කියව ගන්න හැම කෙනෙකුටම එක හා සමානව බෑ. සමහර අයට පුළුවන් මිනිසුන්ගේ ගති ස්වභාවය තේරුම් ගන්න, සමහර අයට බෑ. දැන් මම අහලා දෙන විසුද්ධි මාර්ගය වගේ ධර්ම ග්‍රන්ථවල මිනිසුන් කියවා ගැනීම පිළිබඳව යම් දත්ත තියෙනවා. ඒ ටික කියවුවාම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කොටස් වලට නොවැටෙන කිසිම මිනිසෙක් නැහැ. මිනිස්සු සාමාන්‍යයෙන් මෙන්න මේ වර්ග වලට වැටෙන අය තමයි ඉන්නේ කියලා. දැන් ඔය විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයත් එක්ක හෝ එහෙමත් නැත්නම් බුදුදහමේ කොතනක හරි මිනිස්සු අඳුනගන්න ක්‍රම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද අපේ ආමඳුරනේ? ඇත්තටම මිනිහෙක් අඳුන ගන්නවා නම් මේ මිනිස්යාගේ ආධ්‍යාත්මික ස්වභාවය අනුව තමයි අපිට අඳුන ගන්න වෙන්නේ. එතකොට එයාගේ චින්තනමය ක්‍රියාවලිය පිළිබඳ විශාල හැදෑරීමක් කරන්න ඕන. දැන් අපි සාමාන්‍ය ලෝකයේ මිනිහෙක් අඳුනගන්නේ අඳින විදියෙන්. ඊට පස්සේ එයා හැසිරෙන විදියෙන්. එයා කොහොමද ඒ කියන්නේ මේ ඔක්කොම ඇස්සේ තියෙන්නේ බාහිර පෙනුම ඔස්සේ පුද්ගලයෙක් යම් නිර්ණායක ටිකක් හොයාගෙන ඒකට සාපේක්ෂව අර ඒ නිර්ණායක අස්සට පුද්ගලයා ඔබ බලනවා. එහෙමයි. නමුත් දැන් ඔබතුමිය ඔය කියපු විසුද්ධි මාර්ගයේ යම් කිසි පුද්ගල විවිධත්වයේ සම්බන්ධ යම් අදහසක් ගන්න පුළුවන්. ඒකේ ඔය විසුද්ධි මාර්ගයේ තියෙනවා පුද්ගලයාගේ වර්ගීකරණ 6ක්. රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා. ඒ චරිත ටිකට හැම මිනිහෙක්ම වැටෙනවද? ඔව් මේ චරිත ටික හැබැයි මේ චරිතවල තවත් වර්ගීකරණයක් තියෙනවා. මේ අපි කතා කරපු චරිත ලක්ෂණ යුගල වශයෙන් පවතින චරිත. එහෙමයි. එතකොට අපිට පේනවා විසුද්ධි මාර්ගයේ විශාල පුද්ගල මනෝභාවයේ පිළිබඳ විශාල ගවේෂණයක් තියෙනවා. ඒ කියන්නේ යුගල වශයෙන් සද්ධා චරිතයයි රාග චරිතයයි දෙකම පවතින චරිතක් තියෙනවා.
බුද්ධි චරිතයයි දේශ චරිතයයි දෙකම පවතින චරිතක් තියෙනවා කියලා තවත් චරිත වර්ගීකරණයක් තියෙනවා. නමුත් පොදුවේ ගත්තට පස්සේ මෙතන විසුද්ධි මාර්ගයේ ඇත්තටම චරිත වර්ග කරන්නේ මේ වෙන මොකටවත් නෙමෙයි ඒ අයට ආධ්‍යාත්මිකව අවශ්‍ය නිවනට අදාළ කර්මස්ථානේ මොකද්ද කියලා යෝජනා කරන්නයි. හැබැයි අපිට පුළුවන් ඒ නිර්ණායක ටික දිහා බලාගෙන ওই සද්ධා මේ අපි කතා කරන රාග, ද්වේෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතර්ක කියන චරිතවලට වර්තමාන මිනිසුන්ගේ චර්යා ලක්ෂණ අනුව ඒවට යොමු කරලා ඔවුන්ට වඩාත් හොඳ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් යෝජනා කරන්න පුළුවන්කමට මිසක් එහෙම නැතුව මේ විසුද්ධි මාර්ගයේ එවැනි ඉලක්කයේ එවැනි මේ විස්තරයක් බෙදීමක් කරන්නේ මේ පුද්ගලයන්ගේ ස්වභාවය හඳුනා ගැනීමට නෙමෙයි. ඒ හඳුනා ගැනීම තුළ ආධ්‍යාත්මික නිවන පිණිබඳ යම් පණිවිඩයක් ලබා දෙන්නයි. ඇත්තටම වර්තමාන ලෝකයේ මිනිසුන්ගේ විවිධත්වය අපට හඳුනා ගන්න බැරි තරම්. එහෙමයි. සංකීර්ණයි. ඊටාම සංකීර්ණයි. එතකොට මෙවැනි චරිතවලට පුද්ගලයා යොමු කිරීම පිණිස අපට මිනිසුන්ගේ අවංකභාවයක් ප්‍රකට වෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ සමහර ලාවට සද්ධා චරිතයක් වගේ පෙන්නනවා. නමුත් එයා උඩින් පෙන්නුවාට එවැනි සද්ධා ලක්ෂණයක් එයාගේ ජීවිතේ නැහැ. එහෙමයි. ඒ වගේ මේ උඩින් පෙන්වන ස්වභාවය නෙමේ අභ්‍යන්තරය ඇත්තටම පවතින්නේ. ඒ නිසා අපිට අද නම් මිනිහෙක් එහෙම වර්ගීකරණය කරන්න බෑ. හැබැයි වර්ගීකරණය කරන්න නම් බොහෝ කොට ඔහු ඇසුරු කරන්න ඕන. ඇසුර තුලින් තමයි යාගේ ආධ්‍යාත්මික ස්තරය මොනතරම්ද, එයාගේ කුසලතාවය මොනතරම්ද කියලා හොයන්න වෙන්නේ බොහෝ කොට ඇසුරු කිරීමක් මතමයි. දැන් විසුද්ධි මාර්ගයේ වගේ කාරණා විසුද්ධි මාර්ගයේ තියෙන ඔය ධර්ම කාරණා පිළිබඳ අපි හොඳට විමසද්දී අපට තේරෙන දෙයක් තමයි වර්තමානයේ ඊට වඩා චර්යා ලක්ෂණ තියන අය නෑ. ඔය එක කොටසකට හරි ඕනම කෙනෙක් යොමු කරන්න පුළුවන්. නමුත් අර්බුදයේ තියෙන අද මිනිස්සු අවංකව Tamanගේ ආධ්‍යාත්මිකව Tamanගේ චර්යා ලක්ෂණ ප්‍රකට කරන්නේ නෑනේ. ඒ නිසා මොන වගේ කෙනෙක්ද කියලා අපිට හොයාගන්න බෑ ඇත්තට. දැන් මේ විදිහට මිනිස්සු ගැන හොයන එක. එහෙම නැත්නම් අපි සමහර ඍෂිවරුන් ගාවට ගිහිල්ලා, ස්වාමීන් වහන්සේලා ගාවට ගිහිල්ලා, එහෙම නැත්නම් ආධ්‍යාත්ම වේදීන් ගාවට ගිහිල්ලා මිනිස්සු බලනවා මේ තමන් ගැනත් කියවා ගැනීමක් බලනවා, අනුන් ගැනත් බලනවා. අපි කියමුකෝ සමහරලාට ජ්‍යොතිෂයෙන් වෙන්න පුළුවන්, වෙනත් නොයෙකුත් ආකාරයේ දේවල් වලින් වෙන්න පුළුවන්. මිනිස්සු එහෙම හොයනවා. ඒ හෙවීමේ ඔබ වහන්සේ වරදක් දකින්නවද? ඇත්තටම ලෝකය ගැන හොයන එක නෙමෙයි බුදුදහමේ ඉලක්කය. එහෙමයි. බුදුදහමේ ඉලක්කය තමන්ව ගවේෂණය කරන එක. බුදුරජාණන් වහන්සේම මතක් කරනවා මහණෙනි තමාව පිහිට කරගන්න. තමාව පිළිසරණ කරගන්න. අත්ත සරණාන අනඤ්‍ය සරණ. මහණෙනි තමන්වම සරණ කරගන්න ලෝකේ හොයන්න එපා කියලා. දැන් මිනිස්සු තමන්ව ගවේෂණය කරනවා වෙනුවට ලෝකයා ගවේෂණය කරනවානේ. ඇත්තට මිනිසුන්ගේ තමන්ගේ හෘද සාක්ෂියේ තියෙන දේවල් ටික හොයාගත්තා නම් ඒ හොයා ගැනීමනි තමන්ට යහපත පිණිස පවතින්නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඔකට හරි ලස්සන තැනක එක දේශනාවක තියෙනවා දස්සනා පහතබ්බං කියලා. ඉස්සෙල්ලා මහණෙනි තමාව දකින්න කියලා. ඒතර ඒ තමන්ව දැක්කොත්නේ තමන්ට ඒ දැකීම තුලනේ තමන්ගේ උපක්ලේශ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. දැන් අද කරන්නේ ඔකේ අනිත් පැත්ත. අද ලෝකේ තමන් දැකීම එක පැත්තකින් තියලා ලෝකය ගවේෂණය කරනවා. ඒ කියන්නේ අද ඉන්න මිනිසුන්ගෙන් ඇහුවොත් මේ තමන්ගේ තියෙන ආධ්‍යාත්මික ස්වභාවය ගැන විස්තර කරනවට වඩා එයාට ලොකු අවබෝධයක් තියෙනවා අල්ලපු ගෙදර නෝනගේ ආධ්‍යාත්මය ගැන. එහෙමයි. අල්ලපු ගෙදර මහත්තයාගේ ආධ්‍යාත්මය ගැන ඉතා විශාල එයාට කියවීමක් තියෙනවා. එතකොට මේ බුදුදහම කියන්නේ ඇත්තටම තමන්ව කියවා ගැනීම පිණිස පාවිච්චි කරන කැඩපතක් වගේ. එහෙමයි. ඕකට කියන්නේ දහම් කැඩපත කියලා. එතකොට කණ්ණාඩියක් ළඟට ගිහින් මිනිස්සෙක් කණ්ණාඩියෙන් බලලා Tamanගේ අඩුපහඩු ටික හදා ගන්නවා වගේ ධර්මයේ නැමැති කැඩපත පාවිච්චි කරලා මහණෙනි Tamanගේ අඩුපහඩු ටික හදා ගන්න කියලානේ බුදුදහම කියන්නේ. එතකොට මේ තමන්ව ගවේෂණය කිරීම පැත්තකින් තියලා ලෝක සත්‍යය තවත් පරිබාහිර ලෝකයේ ගැන ගවේෂණය කරනවා නම් එවැනි ගවේෂණය කිරීමක් බුදුදහම අගය කරලා නැහැ. දැන් යගේ කරලා නැහැ කියන එක අපිට හොඳටම තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සමහර දේශනාවලම අපිට තියෙනවා මේ අනුන්ව ගවේෂණය කිරීම කියන කාරණේට යොමු වීම නිසා Tamanගේ ආධ්‍යාත්මයේ පව බිඳ වැටෙන්න පුළුවන් කියලා. එහෙම. දැන් ඔය හොඳ දේශනාවක් තියෙනවා කකචූපම සූත්‍රය කියලා. මේකේ කීයතක් සම්බන්ධව කතාවක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක හාමුදුරුව කෙනෙක් හිටියා මෝලීය පග්ගුණ කියලා. ඒ මෝලීය පග්ගුණ හාමුදුරුවන්ට හිතුණා මේ භික්ෂුණීන් වහන්සේලා ගැන හොයන්න. එහෙමයි. ඒ හාමුදුරුව තමන්ව හොයන එක පැත්තකින් තියලා මෙහෙණින් වහන්සේලා ගැන හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ හොයන්න ගිහින් දෙගොල්ලෝ අතර විශාල ඇයි හොඳයිකමක් ඇති වුණා. ඒ ඇයි හොඳයිකම කොච්චර උඩු දිව්වද කියනවනම් භික්ෂුණීන් වහන්සේලාට කවුරු හරි මොකක් හරි කිව්වොත් අර හාමුදුරුවන්ට හරියට කේන්ති යනවා.
ඒ වගේම ඒ හාමුදුරුවන්ට මොනවා හරි කිව්වොත් භික්ෂුණීන් වහන්සේලාට කේන්ති යනවා. දැන් බුදුදහම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ওই පණිවිඩය එනවා. ආවහම බුදුරජාණන් වහන්සේ අහනවා මේ මෝල්ලියපග්ගුණ මේ සද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක් නේද කියලා අහනවා. එහෙමයි කියනවා. මෝල්ලියපග්ගුණ සද්ධාවෙන් මහාන වෙලා මේ අනුන් ගැන හොය හොය ඉන්නවා නම් ඒක මෝල්ලියපග්ගුණ ධර්මයේ තමන් විසින් තමන්ව නසා ගැනීමක් කියනවා. තමන්ව නසා ගන්න එපා කියනවා. ඒ නිසා මං කියන්නේ ලෝකයා ගැන හොයන්න ඕන. ලෝකය ගැන යම් ගවේෂණයක් තියෙන්න ඕන. හැබැයි ඊට වඩා තමන්ව ගවේෂණය කරන්නයි බුදුදහම උගන්වන්නේ. ඒ නිසා මම කියන්නේ තමන්ව ගවේෂණය කරන ශ්‍රාවකයෙක් වුණොත් නිවන පිළිබඳ වඩාත් කිට්ටු භාවයක් නිවර. ඔකට කියන්නේ අමතද්්වාරන් නිවන් දොරේ හැප්පෙන ශ්‍රාවකෙක් වෙනවා නම් මහණෙනි තමන්ව පරිස්සම් කරගන්න කියනවා, තමන්ව ගවේෂණය කරන්න කියනවා. දැන් අනිත් කාරණේ තමයි ලෝකය පරිස්සම් කරලා අපි හරි අනාරක්ෂිත විදියට මිය යනවට වඩා ඒ කියන්නේ ලෝකේ පරිස්සම් කරලා මුළු ලෝකයාම පරිස්සම් කරලා මේ තමන් හිස් අතින් මිය යනවට වඩා තමන්ව පරිස්සම් කරගන්න එක නේද ඊටාම වැදගත් කාරණේ. මොකද අර ඔබතුමිය කියපු මුල් කාරණේටමයි අපි එන්නේ. මොකද අපි හැමෝම සාංශාරිකයිනේ. සාංශාරික සත්‍යෝ නම් නියතියක් විදියට මේ දරුවෝ සාංශාරික වශයෙන් අපට මුණ ගැහෙන්නෙත් නැත්තම් සාංශාරිකව මුණ ගැහිම් සංයෝග වීම සියල්ලම නියතියක් විදියට පවතින්නෙත් නැත්තම් මේ දරුවෝ රැකලා බිරිඳ ආරක්ෂා කරලා අනිකුත් පරිබාහිර සියලු දේවල් පරිස්සම් කර ඉඳලා තමන්ව විනාශ කරගෙන මැරෙනවට වඩා බුදුදහම කියන්නේ තමන්ව පරිස්සම් කරගන්න කියලා. මොකද තමන්ව පරිස්සම් කරගන්නේ නැතුව ලෝකෙම පරිස්සම් කරලා වැඩක් නැහැ. තමන්ව හොයන්නේ නැතුව ලෝකෙම ගැන හොයලා වැඩක් නැහැ. පළවෙනි එක තමයි තමන්ව හොයාගන්න එක. එතකොට තමන්ව හොයාගන්න ශ්‍රාවක භාවයේ පැත්තකින් තියලා ලෝකය ගැන හෙව්වොත් බුදුදහම ඉලක්කයෙන් මඟ හැරිලා යන්න පුළුවන්. අපේ හැමදෙරෝනේ දැන් අපි මේ කැරකි නැවත එන දේ පිළිබඳවනේ කතා කරේ. සංසාරික බැඳීම් කියන්නේ මේවද අපි පෙර සසරේ ඉඳලා එනේවා ඒ විදිහට මරගෙන යනවාද මේක කිසියම් චක්‍රයක්ද කියලානේ. එතකොට අපේ කර්මය කියන එක සංසාරික නැද්ද? ඒ කියන්නේ කර්මයක් කැරකි කියන දෙයක්ද? එකම දේ නැවත අපේ ජීවිතේ චක්‍රයක් වගේ වෙලා අපිට ඵල දෙනවද? අපි ඔය කියනවනේ මේ කර්මයක් තමයි ඵල දුන්නේ කියලා. ඒ කියන්නේ ඒකත් චක්‍රයක් වගේ එනවද නැද්ද? මේ පුද්ගලයාගේ පුරාණ කර්මයේ අන්තර් සම්බන්ධයක් තියෙනවා. එහෙමයි. කර්මයේ බෙදද්දී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි පුරාණ කර්මයේ කියලා එකක් තියෙනවා, නව කර්මයේ කියලා එකක් තියෙනවා. එහෙමයි. ඒතර මේ පුරාණ කර්මයට අනුව තමයි ඔබතුමියගේ ඇස කන නාසය දිවකය මනස හැදෙන්නේ. ඒක තමයි ඔබතුමියගේ පුරාණ කර්මය. යම් කෙනෙක්ගේ පුරාණ කර්මයට අනුව තමයි ඇස කන නාසය දිවකය මනස කියන බාහිර ආයතන 6 අභ්‍යන්තර ආයතන ක්‍රියාවලිය මේ සියල්ල හැදෙන්නේ පුරාණ කර්මයට අනුව. ඊට පස්සේ නව කර්මය කියලා කියන්නේ මේ මොහොතේ සිත මුල් කරගෙන, කය මුල් කරගෙන, මනස මුල් කරගෙන මොනවා හරි කරනවා නම් ඒක නව කර්මය. ඒතර අපිට තේරෙනවා මේ ඔබතුමියගේ කර්මයේ සාංශාරික සම්බන්ධයක් අනුව තමයි සම්පූර්ණ ඇස කන නාසය දිවකය මනස කියන සියල්ල හැදෙන්නේ. ඒ කාරණේනුත් අපිට කියන්න බෑ කර්මයේ මෙපමණ ධාරිතාවයක් තමයි ඔබතුමියට මේ වෙලාවේ බලපාලා තියෙන්නේ. මොකද කර්මයේ විභේදනයේ හරිම පළල් එකක්. එහෙමයි. මොකද කර්මයේ විපාක දෙන විදිය 4 ආකාරයි. ඊට පස්සේ කර්මයේ මේ උප්පත්ති ස්ථානයේ බලපාන ආකාරය 4 ආකාරයි. මේ විදියට කර්මය කියන්නේ මහා විශාල සාගරයක් වගේ විශාල කොටසකට විවෘත වෙන එකක්. ඒ නිසා සියල්ලම කර්මය නිසා වෙනවා කියන්න බෑ. එතකොටත් අපි යන්නේ අර පුබ්බේ කත හේතුවාදයටයි. මොකද ಭಾರತයේ සමහර අය කිව්වා සියල්ලම වෙන්නේ කර්මය නිසා කියලා. එහෙම. මොකද සියල්ලම වෙන්නේ කර්මය නිසා නම් කර්මයේ ඒක ලොකු කර්මයේ ආධිපත්‍යයක් තියෙනවා නම් කර්මය වෙනස් කරන්න බෑ වගේ තැනකට නවතිනවනේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි කර්මය ඕනෑම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ පුරාණ කර්මයේ නසාගෙන සම්පූර්ණයෙන් නැවත සාංශාරික ජාලයට සමවැදෙන්නේ නැති සත්වයක් විදිහටම නිවෙන්න පුළුවන් කියලා. මෙහිම බලද්දී අපට තේරෙනවා කර්මයේ ආධිපත්‍යයක් තියෙනවා. කර්මයේ ආධිපත්‍යය 100%ක්ම ලැබෙන තැනුත් තියෙනවා. එහෙම. දැන් න්‍යාම ධර්ම ගත්තොත් එහෙම බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම කී අපි කතා කරන්නේ. එතකොට මේ සමහර වෙලාවට ඍතු විපර්යාසයන් බලපාන්න පුළුවන්. එහෙමයි. එතකොට සමහර වෙලාවට මේ බීජ නියාමයේ බලපාන්න පුළුවන්. සමහර වෙලාවට මනෝවිද්‍යාත්මක සාධක බලපාන්න පුළුවන්. ඒකට කියන්නේ චිත්ත නියාම කියලා. සමහර වෙලාවට ආචාර විද්‍යාත්මක හේතු බලපාන්න පුළුවන්. ඒවට කියන්නේ ධම්ම නියාම කියලා. එහෙමයි. ඔය අතර කර්ම නියාමයක් බලපාන්න පුළුවන්. හැබැයි එකක් අපි මතක තියාගන්න ඕන චිත්ත නියාමයේ බලපෑවත් බීජ නියාමයේ බලපෑවත් ඍතු නියාමයේ කියන්නේ මොන උද්භිත විද්‍යාත්මක සාධක හෝ මනෝ විද්‍යාත්මක සාධක හෝ ආචාර විද්‍යාත්මක සාධක හෝ ජීව විද්‍යාත්මක සාධක හෝ මේ මොන සාධකයේ ගත්තත් මම හිතන්නේ 120%කවත් බලපෑමක් කර්මයේ තියෙනවා. යම් කිසි
ප්‍රමාණයක් තියෙනවා. යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒක හැබැයි හරියටම ගණනය කරගන්න බෑ. ඒක අචින්තයයි. ඒක සාරිපුත්ත හාමුදුරුවන්වත් හොයන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ඇහුව සාරිපුත්ත හාමුදුරුවන්ට උත්තරයක් නැහැ. ඒක බුදු කෙනෙකුටයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හැබැයි මේ සියලු න්‍යාම ධර්මයන් ඔස්සේ ඇතිවෙන ක්‍රියාවලිය ඇස්සේ අඩුම 120කවත් ආධිපත්‍යයක් තියෙන්න පුළුවන් කර්මී ඒකිනුත් අපිට කියන්න බෑ සියල්ලම පොදුවේ සම්පූර්ණයෙන්ම කම්ම න්‍යාම කියලා තැනක් තියෙනවනේ. 100%ක්ම කර්මී යම් බලපෑමක් තියෙන්නත් පුළුවන්. දැන් රෝග හැදෙනකොට දැන් රෝගේ ගත්තොත් රෝගේ හොඳට නිර්ණායක ඉදිරිපත් කර රෝගේ විභේදනය හොයද්දී රෝගේ විස්තර කර හොයද්දී සමහරට ඍතු විපර්යාස නිසා යා ලෙඩ වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම බීජ නියාමයේ නිසා ලෙඩ වෙලා ඉන්නත් පුළුවන්. මනෝවිද්‍යාත්මක සාධකයන් නිසා ලෙඩ වෙලා ඉන්නත් පුළුවන්. ඒක මානසික ප්‍රශ්නයන් නිසා ලෙඩ වෙන්නත් පුළුවන්. හැබැයි ඔය අතර බරපතල පිළිකා වගේ රෝගී තත්වයක් තුල 90%කවත් කර්මීය ආධිපත්‍යයක් තියෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේකේ කොපමණක ධාරිතාවයක්ද කර්මීය ආධිපත්‍යය කියලා අපිට හරියටම කියන්න බෑ. නමුත් කර්මයේම කියලා බුදුරජාණන් වහන්සේ එක තැනකට පුද්ගලයා තල්ලු කරන්නේ නැහැ. හේතුව තමයි එහෙම තල්ලු කරලා බෑනේ මේක විසඳගන්න. හේතුව තමයි මේ එහෙම කර්මයේ කියලා තල්ලු කරන්නේ ගොඩක් ඉගැන්වීම් වල ಭಾರತයේ සමහර ඉගැන්වීම් සියල්ල කර්මයේ කියලා තල්ලු කරේ ඇඟ බේර ගන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න න්‍යායෝස්සේ ලෝකේ විමසා බලද්දී දැනගත්තා සත්වයා සාංශාරිකයි මේ සාංශාරික සත්වයා ඉපදෙමින් මැරෙමින් යන භව ගමන මේ පමණ ස්වභාවය එකක්. ඒ නිසා මේ ස්වභාවය තුළ මේ කර්මී ක්‍රියාවලිය මේ විදියටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා උන්වහන්සේ දා බෝධි මණ්ඩලයේ ඉඳලා දකින්නවනේ. ඒ දැකීම තුළ උන්වහන්සේ තේරුම් ගත්තා කර්මී ආධිපත්‍යයක් තියෙනවා කියලා. හැබැයි ඒ ආධිපත්‍ය ආධ්‍යාත්මිකව ඉහළට දියුණු කරගත්ත කෙනෙකුට යම්තාක් සාපේක්ෂව කියන්න පුළුවන්. නමුත් අපිට ඒක කියන්න බෑ. කර්මය වෙනස් කරන්න උත්සාහ දැරීම අපි කියනවනේ දැන් බුදුරජාණන් වහන්සේත් මේක කිව්ව කියලා ඔබ වහන්සේ කියන කර්මය වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් කර්මය වෙනස් කරන්න උත්සාහ දරනවා කියලා අපි යම්කිසි දෙයක් කරනවා නම් ඒක පාපයක්ද? එහෙම නැත්නම් ඒක එක්තරා විදිහක නව මගක් ගැනීමක්ද? කර්මය වෙනස් කරන්න උත්සාහ කරන එක. ඇත්තටම කර්මය වෙනස් කර ගැනීම ගැනයි බුදුදහම කතා කරන්නේ. මේ හැම කෙනෙකුටම පුරාණ කර්ම තියෙනවනේ. ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ මොන තරම් කර්ම ශක්තියක් අපි තුල ගොඩ නැගිලා තියෙනවද? ඒ කර්මේ නිරුද්ධ කිරීම ගැන දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි පුරාණ කර්මේ මෙයයි. පුරාණ කර්ම කියන්නේ ඔය අපි ඉස්සලා කියපු ඇස කන නාසය දිවකයි මනසනේ. ඒ කියන්නේ ඔබතුමීගේ ඇහැ ඇදිලා තියෙන්නේ පරණ කර්මයට අනුව. එහෙමයි. ඔබතුමියගේ හිත හැදිලා තියෙන්නේ පුරාණ කර්මයට අනුව. ඒකයි ඔබතුමියට හිතෙන විදිහට මට හිතෙන්නේ නැත්තේ. එහෙමයි. ඔබතුමියට හිතෙන විදිහට ඔබතුමියගේ දරුවට හිතෙන්නෙත් නැත්තේ ඒකයි. හේතුව තමයි දරුවගේ කර්මයට අනුව දරුවගේ හිත හැදෙනවා. ඔබතුමියගේ කර්මයට අනුව ඔබතුමියගේ හිත හැදෙනවා. ඒ කියන්නේ චින්තනයේ එකවර උපදින දරුවෝ දෙන්නෙක් අතර පවා මානසික විපර්යාසයක් පවතින්නේ, මානසික විවිධත්වයක් පවතින්නේ හිත හැදෙන්නෙත් පුරාණ කර්මයට අනුව. එහෙමයි. සමහරට එක දරුවෙක් හිතන විදිහට වඩා සම්පූර්ණයෙන් වෙනස් විදිහට තව කෙනෙක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ එකම වෙලාවෙ උපදින දරුවෝ දෙන්නෙක් අතර පවා. ඒතර අපිට තේරෙනවා මේ කර්මයේ ආධිපත්‍යයක් තියෙනවා. නව කර්මයේ කියලා කියන්නේ ඇස කන නාසය දිවකයි මනස මුල් කරගෙන හැදිච්ච මේ ඔබතුමීගේ ලෝකයේ තුල සිත මුල් කරගෙන, කය මුල් කරගෙන, වචනේ මුල් කරගෙන දැන් කරන දේනේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඕක කියලා නවතින්නේ නැහැ. ඕක කියලා නැවතුනොත් බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වයකුත් නැහැ. උන්වහන්සේ කියනවා මහණෙනි කර්ම නිරෝධය කියලා තත්ත්වයක් තියෙනවා. එහෙමයි. ඒ කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාවක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ප්‍රතිපදාව තුළින් කර්මය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්න පුළුවන්. නැවත උපතක් කරා නොයන විදියටම කර්මය නිරුද්ධ කරලා දාන්න පුළුවන්. ඒ උපතක් කරා නොයන විදියටම කර්මය නිරුද්ධ කරලා දාන්නේ සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ ක්‍රියාවලිය තුළ ගැඹුරු පරයයක් තියෙනවා ඒකට. ඒක මේ විනාඩි 5න් 10න් ඇත්තටම කතා කරන්න බැරි එකක්. ඒකට විශාල මේ අපි මුලින් කතා කරේ අලුත් අවුරුද්ද සම්බන්ධව අදහසක් අතීත සංකාර වලට යන්නෙත් නැහැ, අනාගත සංකාර වලට යන්නෙත් නැහැ, වර්තමානයේ තුල හොඳට සිහිය පවත්වගෙන ඉන්නවා කියලා. ඒ වර්තමාන තුල සිහිය පවත්වගෙන ඉන්නකොට මේ නැවතත් නව කර්ම සකස් වීමේ ධාරිතාවේ වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙලා නැවත භවයක් කරා ඇදිලා යන විදියට පුනර්භවයේ හැදෙන යම් කර්ම ශක්තිය. අතන මේක කර්මය කියලා කියන්නේ එක්තරා විදියක තණ්හාවටමනේ. ඒ ධර්මයේ තියෙන්නේ යම් කිසි පෝනෝ භාවිකා නන්දිරාග සහගතා తත්‍ර අභිනන්දිනී. යම් පුනර්භවයක් හැදෙන යම් කර්මයක් තියෙනවා නම් පෝනෝ භාවිකා නන්දිරාග සහගතා తත්‍ර අභිනන්දිනී. නැවත භවය හදලා දෙන මොනවා හරි කර්ම ශක්තියක් තියෙනවා නම් අනේ කර්ම ශක්තිය සම්පූර්ණයෙන් ශූන්‍ය වෙලා යනවා.
ඒ ශූන්‍ය වෙලා ගියාට පස්සේ කර්මයෙන් නිරුද්ධයි. ඒ කර්මයෙන් නිරුද්ධ වෙච්ච කෙනා ආයෙ උපදින්නේ නැහැ. කර්මයෙන් නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට ඉලක්කගතවම බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වලා තිනවා. ඒක තමයි කර්මයේ සම්පූර්ණයෙන් නිදහස් කරගන්න ක්‍රමය. අපේ හැමදෙරනේ දැන් සමූහ කර්ම කියලා හැම දෙයක් තියෙනවා. දැන් මේ පාස්කු ප්‍රහාරය දිහා වගේ බැලුවා අපිට හිතෙනවා සමූහයක් එකතැන සමූල ඝාතනය වෙනවා. එතකොට කට්ටියම එකතු වෙලා කරපු කර්මයක් මේ අනේ පළ දුන්නේ කියලා අපි කියනවා. එimhe සමූහ කර්ම කියලා එකක් තියෙනවා. ඇත්තටම සමූහ කර්ම කියලා මේ කණ්ඩායම් විදියට එකතු කරපු කර්මත් සාංශාරික වශයෙන් අහඹු ලෙස මුණ ගැහෙන්න පුළුවන්. එහෙමයි. ඒක අහඹු ලෙස මුණ ගැහිීමක් මිසක් අපිට ඒක මේ සමූහ කර්මයක් කියලා එක පැත්තකට කරන්න බෑ. එතන කර්මී කියලා ඇත්තටම තල්ලු කරන්නම බෑ. මොකද හේතුව තමයි ඒකට අර නියාම ධර්මවල බොහෝ කාරණාවල එකතු වීමක් එතන තියෙන්නේ. ඒකට ආචාර ධර්මවල බලපෑමක් තියෙනවනේ. සදාචාරාත්මක කාරණාවල බලපෑමක් තියෙනවා. එතකොට ආගමික ආචාර ධර්මවල යම් මැදිහත් වීමක් තියෙනවා. මේ වගේ බොහෝ කාරණා. ඒ වගේ දෙයක් ඇත්තටම කර්මී කියලා අපි තල්ලු කරන්නම නරකයි. නමුත් ඔබතුමිය කිව්වා වගේ සමූහ කර්ම ශක්තියින් නිසා එකතු වී මේ නැවත නැවත භවයත් එක්ක අන්තර් සම්බන්ධතා හැදෙන අවස්ථා තියෙනවා. ඒ මොකද බුද්ධ කාලෙහිම තිබිලා තියෙනවා ගොඩාක් දෙනෙක් එකතු වෙලා පින්කම් කරාම එකතු වෙලා දෙවිවරු අතර උපදිනවා. එකතු වෙලා පින්කම් කරාට පස්සේ නැවත නැවත ඒ පිනේ බලවත් කුසල සංස්කාරي බලපාලා එකත් කර්මේනේ. එහෙමයි. ඒකට අනුව නැවත නැවත සංසාරික ජීවිත කීපයක් තුළ නැවත මුණ ගැහිම් තියෙනවා. දැන් බුද්ධ කාලේ එක සිද්ධියක් තියෙනවා. එක නැවක් ගිලිලා මැරෙනවා 700ක් කණ්ඩායමක්. එහෙම. ඒ 700ම හොඳට පන්සිල් සමාදන් වුණා කියනවා. ඊට පස්සේ එක මිනිස්සෙක් ඒ අයට හොඳට තිසරණී තුලක් පිහිටෙවුවා කියනවා. අපිට මේක තමයි රැකවරණේ. ඒ නිසා අපි එකතු වෙලා මේ වැඩේ කරමු. දැන් අපිට කරන්න දෙයක් නැහැ. කොහොමද නැව ගිලෙනවනේ. එහෙම. ඒ නිසා අපි ගිලෙන එකේ අපි කොහොම හරි පුළුවන් විදියට මේ ධර්මයක් අපි මම දන්නේ මෙච්චරයි මේ ටික අපි පුහුණු කරමු කියලා. ඒතකොට මේ 700 එකතු වෙලා නැවත දෙවිවරු අතර උපන්නා කියලා බෞද්ධ සාහිත්‍යයේ සිද්ධියක් තියෙනවා. අපිට එතකොට තේරෙනවා සමහර ක්‍රියාකාරකම් සමූහ වශයෙන් කණ්ඩායම් වශයෙන් කරපු දේවල් නැවත කණ්ඩායම් වශයෙන්ම සාංශාරිකව යම් තාක් මුණ ගැහිමක් තියෙනවා කියන කතාව. අපි හැමදෙරනේ මේ මනුෂ්‍ය සම්බන්ධතාවවලදී මිනිස්සු සාමාන්‍යයෙන් මේ ප්‍රතික්ෂේප වීම වලට බයයි. ප්‍රතික්ෂේප වීම වලදී මිනිස්සු ඇද වැටෙනවා. අතහැර යාම වලදී මිනිස්සු ඇද වැටෙනවා. නමුත් මේ ප්‍රතික්ෂේප වීමක් කියලා කියන්නේ මිනිහෙකුගේ කිසියම් විදිහකින් සාර්ථකත්වයක් නෙවෙයිද? මේවයි මිනිස්සු දුකටපත් වෙනවා. එහෙම විය යුතුද? ඇත්තටම ප්‍රතික්ෂේප වීමමයි හොඳ. එහෙමයි. ප්‍රතික්ෂේප වීම තුළ තමයි මිනිස්සෙකුට නැවත අලුත් දොරක් ඇරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රතික්ෂේප වෙන තරමටම දැන් බුද්ධ කාලේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙච්ච අයනේ වැඩියෙන් ධර්මයට ආවේ. එහෙම. හරියට ප්‍රතික්ෂේප වෙච්ච අය අපි මීට කලින් ඔය යෝගතරණේ කතා කරලා තියෙනවා. අම්බපාලී කියන්නේ ಭಾರತೀಯ සමාජයේ සදාචාරාත්මක සමාජයේ අයව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප වීමමයි අය ධර්මී පැත්තට තල්ලු කරේ. අම්බපාලී කියන්නේ ಭಾರತයේ මේ විශාල මේ මුදලකට විකිණිච්ච ගණිකාවක් විදියට අය සමාජයේ ප්‍රතික්ෂේප කළා. සදාචාරාත්මක මිනිස්සු අයව දැඩි ලෙස පිළිකුල් කරා. ඒ පිළිකුලම තමයි අය ධර්මී පැත්තට එන්න දොරක් කරලා දුන්නේ. දැන් රජ්ජුමාලා වගේ කෙනෙක් ඇය පෞල් සංස්ථාවෙන් පව ප්‍රතික්ෂේප වෙනවා. රජ්ජුමාලාවගේ මේ ස්වාමියාත් නැන්දම්මත් දෙන්නම ඇයට හරියට දැඩි ලෙස දඬුවම් කරනවා. ඇය දැඩි ලෙස පීඩාවට පත් කරනවා. ඒ පීඩාව කොච්චර උඩු දිව්වද කියනවා නම් ඇයට හිතෙනවා ජීවිතෙන් නැති කරගන්න. ඊට පස්සම වතුර ගේන්න යන මුවාවෙන් කලයකුත් අරගෙන ඇය කැලේට යන්නේ. ඇයි වතුර ගේන්න ගිහින් කැලේට ගිහින් මේ කැලේ වැලක් හොයාගෙන බෙල්ල වැල දාගන්න කල්පනා කරනවා. ඒ බෙල්ල වැල දාගන්න කල්පනා කරාම බුදුරජාණන් වහන්සේ එතන රජ්ජුමාලා කියලා ඇයට කතා කරනවා. දැන් බලන්න ඇය විකල්පයක් විදියට තමයි බුදුරජාණන් වහන්සේගේ පැත්තට එන්නේ. ඒ කියන්නේ ඇය පෞල් සංස්ථාවෙන් පවා ප්‍රතික්ෂේප වීමේ විකල්පයේ විදියට තමයි ඇයට මේ ධර්මී පිළිසරණ පවා හම්බ වෙන්නේ. ඊට පස්සේ ඇය ගෙදර ගියාට පස්සේ අන්තිම රජ්ජුමාලා කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇයට ලොකු කොණ්ඩයක් තිබිලා තියෙනවා. නැන්දම්ම කොණ්ඩෙන් ඇදගෙන ගිහින් ලු ගහන්නේ. කොණ්ඩෙන් ඇදගෙන ගිහින් පාර දෙන්න. ඔව් කොණ්ඩෙන් මෙහෙම ඇදගෙන ගිහින් ඇයට ගහනවා. ඊට පස්සේ ඇය කල්පනා කරලා දෙනවා කොණ්ඩේ කපා ගන්න ඕනේ. දැන් කොණ්ඩෙන් ඇදගෙන යන්නේ. එහෙම. කොණ්ඩේ කපා ගත්තට පස්සේ බෙල්ලට මේ ඊටාම දරුණු කාන්තාවක් වෙන්න ඉතින් බෙල්ලට නිකන් මේ ලණුවක් වගේ එකක් දාලා තිනවා ඇදගෙන යන්න විතරයි. එහෙම. ඊටාම ම්ලේච්ඡ කාන්තාවක්. ඒ විදිහට පෞල් සංස්ථාව තුළ බරපතල විදියට තාඩන පීඩන වලට ලක් වෙලා සමාජයෙන් ප්‍රතික්ෂේපම වුණා. ඒ ප්‍රතික්ෂේප වීම තමයි ඇයට ධර්මී දොර ඇරලා දුන්නේ. ඒ නිසා සමාජයේ හැම වෙලාවකම ප්‍රතික්ෂේප වීම ජීවිතේ නැති කර ගැනීම පිණිස හේතුවක් කරගන්න නරකයි.
ජීවිතේ කඩා වැටෙන්න හේතුවක් කරගන්න නරකයි. බොහෝ දාර්ශනික කතාවල අපි දැකලා තියෙනවා ඒගොල්ලන්ගේ ජීවන චර්යාවේ ජීවිත කතාව ASCII තියෙනවා. ඒගොල්ලෝ එක වතාවක් දෙවතාවක් නෙමෙයි සමහර වෙලාවට මේ 200 වතාවක් දහස් වතාවක් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා. ඒ ප්‍රතික්ෂේප වීමම තමයි ඔවුන් තුල නව නිර්මාණ කරන්න පෙළඹවීමක් හැදිලා තියෙන්නේ. මේ විදිහට බලද්දී අපට තේරෙනවා හැම වෙලාවකම ප්‍රතික්ෂේප වීම ඊටාම සුබවාදීව දකින්න එක තමයි හොඳම දේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හිටියා දැන් ආදරයෙන් දැන් අදත් ඉන්නවනේ එහෙම. ආදරේ නිසා ප්‍රතික්ෂේප වෙන අය ඉන්නවා. කුලය බලය නිලය ආදී මේ සමාජ තත්ත්වයන් නිසා ප්‍රතික්ෂේප වෙන අය ඉන්නවා. මේ විදිහට බොහෝ හේතු සාධක සහිතව මිනිසුන් ප්‍රතික්ෂේප වෙනවානේ. දැන් එහෙම ප්‍රතික්ෂේප වුණාට පස්සේ ප්‍රතික්ෂේප වීම තුලම Tamanට පුළුවන් වුණොත් නැවත නැගී හිටීම ප්‍රතික්ෂේප වීම තුලින් ආරම්භ කරන්න ඕන කියලා. ඒ ආරම්භ කිරීම පිණිස තමයි බුදුදහමෙන් තල්ලුවක් දෙන්නේ. දැන් ඔකට මම ඊටාම ලස්සන සිද්ධියක් කියන්නම්. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ ඊටාම ලස්සන ගැහණු කෙනෙක් හිටියා මේ කුණ්ඩලකේසී කියලා. එහෙම. ඒ ඊටාම ලස්සන තරුණියක්. ඇය අන්තිමටම ආදරේනුත් පරදිනවා. එහෙම. ආදරෙන් කොච්චර පරදිනවද කියනවනම් ඇයට තමන්ගේ ජීවිතයත් එපා වෙනවා. මොකද ඇය ආදරය කරපු කෙනා අන්තිමටම ඇයගේ තියෙන රත්තරන් බඩු සියල්ලම අරගෙන ඇයව ඝාතනය කරන්න උත්සාහ කරනවා. එහෙම. ඒ ඝාතනය කරන්න උත්සාහ කරද්දී ඇය ජීවිතේ කඩා වැටෙනවා. මම මේ ආදරය කියලා මොකද්ද මේ හිතාගෙන හිටියේ? මේක තනි බොරුවක් නේ. මම මේ සියලු දේවල් පරිත්‍යාග කරගෙන මගේ සියලු දේවල් එක්ක ඔහු සමග බෙදාගෙන මුළු ජීවිත කාලෙම ගත කරන්න ආපු මිනිස්සයා නේද මට මෙහෙම කරන්න කියලා ඇයට ජීවිතේ මහා බරපතල කඩා වැටීමක්. ඒ කඩා වැටීම නිසා ඇය ගෙදරට ගියේ නැහැ කියනවා අය. ඇය එහෙම එතනින් පලා යන්නේ පරිබ්‍රාජකාරාමයකට. අන්තිමටම ඇය හොඳට ඒ ධර්ම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඇය වාද කරනවා. ලෝකයා සමග වාද කරනවා. සමහර විට අර පරණ අරුබුදේ සමනය කරගන්න තමයි ලෝකයේත් එක්ක වාද කරන්නේ නැත්තේ. මොකද ඇය ආදරය නිසා සෑහෙන අරුබුදයකට මුහුණ දුන්න කාන්තාවක් නේ. අනික නව යෝන් වේදී ඇය විවාහ වෙන්නේ. ඇය සෑහෙන අපහසුතා බොහොමයකටපත් වෙනවා. අන්තිමටම සියලු දේවල් අත්හැරලා පරිබ්‍රාජකාරාමයකට ගිහින් සාරිපුත්ත හාමුදුරුවෝ එක දවසක් හම්බ වෙලා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ මහා පුදුම ප්‍රඥාවන්තයෙක් නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිල්ලා අන්තිමටම ඇය පිරිනිවන් පානවා. එතකොට ඇය විවිධාකාරයේ ප්‍රතික්ෂේපකම් වලට මුහුණ දුන්න තරුණියක්. ඒ ප්‍රතික්ෂේප වීම තුළ තමයි ඇයට ධර්මීය දොර විවෘත වෙන්නේ. නිසා මම මේ ධර්මයේ පැත්තෙන් විතරක් නෙමෙයි කියන්නේ. හැම වෙලාවකම ප්‍රතික්ෂේප වීම ජීවිතේ නැවුම් ආරම්භයක් හදලා දෙනවා. අලුත් ආරම්භයක් හදාගන්න ප්‍රතික්ෂේප වීම ඊටාම හොඳ අවස්ථාවක්. මම කියන්නේ වැඩියෙන් ප්‍රතික්ෂේප වේවා කියලා. අපි හැමෝටම දැන් ජීවිතේ අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙක් අවසාන වශයෙන් අර්ථ සම්පන්න කරගන්න කාරණයක් තමයි මේ අතහැරීම තමයි සියල්ලටම විසඳුම වෙන්නේ කියන එක. මේක ටික ප්‍රායෝගිකව අමාරු වෙන්න පුළුවන්. ඒකට මේ බුදුහාමුදුරුවෝ කිව්වේ අතහරින්න ඉතින් අතහැරීම තමයි හරිම විසඳුම කියන තැනට අවිල්ලා තමයි හිත හදා ගැනීම කාරණේට යන්නේ. ඒක එකම හරිම විසඳුමද? දැන් අතහරිනවා කියන්නේ මිනිස්සු අතහරින එක ගැන දන්නේ නැහනේ. එහෙම. අතහරිනවා කියලා කියන්නේ දැන් මිනිස්සුන්ගේ අතහැරීම සහ ධර්මී කතා කරන අතහැරීම ටිකක් අද මිනිසුන්ගේ අතහැරීමත් එක්ක බලදී නිකන් අහසට පොළොව වගේ බොහොම වෙනස් කතාවක්. දැන් බුදුදහම දැන් අද මිනිස්සු අතහරිනවා කියලා මේ භෞතික දේවල් අතහරිනවා. යාන වාහන, ගෙවල් දොරවල් මේ අතහැරීම කතා කරද්දී මේක බොහොම පළල් මාතෘකාවක්. අපිට මේක ගැන වෙනමම සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් හරි හොඳයි. මේ අතහරිනවා කියනකොට මේ යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, බිරිඳ, මේවා නෙමෙයි අතහරින්න කියන්නේ. බුදුදහම කතා කරන්නේ මානසිකව අතහරින්න. එහෙමයි. මානසිකව අතහරින්න. අද මානසිකව අතහරින වෙනකොට භෞතිකව අතහරිනවා. භෞතිකව අතහැරලා අර මානසිකව අර කාරණේ මනසේ තියාගෙන අවුරුදු ගණන් හුල්ල ඉන්නවා. එතකොට මේ භෞතිකව අතහැරීමට වඩා ප්‍රබල වෙන්නේ මානසිකව අතහැරීමයි. මානසිකව අතහැරලා භෞතික ක්‍රියාවලිය ඒ විදිහටම පවත්වමින් ජීවිතය ගෙවන්න පුළුවන්. වැදගත්ම සාධකය තමයි අපිට පුළුවන් වුණොත් මේ අත්දැකීම් පරාසය තුළ අපි අත්දකින ලෝකයේ තුළ අපි යම් පීඩනයකටපත් වෙනවා නම් ඒ පීඩාකාරී ස්වභාවයේ මානසික වශයෙන් අත්හැරලා දාලා සාමාන්‍ය ජන ජීවිතේ පවත්වන්න පුළුවන් නම් ඒක හොඳයි. අද මිනිසුන්ගේ අතහැරීම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙන. ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට කෙරෙන්නේ. බුදුදහම අතහරින්න කියලා උගන්වන කාරණේ ඇස්සේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ දන් දුන්නාම අතහැරෙනවා. ඊට පස්සේ මොනවා හරි පූජා කළාම අතහැරීම පුහුණු වෙනවා. එහෙම එකක් නෙමෙයි. ඇත්තටම පූජා කරලා පූජා කරපු දේවල් ඔළුවේ තියාගෙනම හීනමවන මිනිස්සු කොච්චර ඉන්නවද?
දැන් මන් දන්න මිනිස්සෙක් ඉන්නවා. එයා තමයි මේ පන්සලට ගන්ටාර කුළුණ පූජා කරලා තියෙන්නේ. එයාත් නෙමෙයි ඒගොල්ලන්ගේ පරම්පරා 3කට විතර ඉස්සෙල්ලා. ඒ මිනිහා කරපු දෙයක් නෙමෙයි. ඒ මනුස්සයා මොකුත් කරලා නැහැ. ඒ වුණාට එයා අපිව හම්බෙන හැම වෙලාවකම කියනවා මේ අපේ මේ සීයා තමයි කඩිනි පිංකම කරලා මේ ගාන්ටාරේ පූජා කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ මානසිකව අතහරින්න නැතුව පූජා කරන ගොඩක් දෙනෙක් තමයි අපිට මුණ ගැහෙන්නේ. දැන් සමහර ඉච්චර ලොකු දේවල් ඕනේ පාපිස්සක් පූජා කළත් ආයේ කොහෙද හාඳුරන්නේ ඕක දැම්මේ කියලා වගේ හොයන මිනිස්සු ටිකක් තමයි ලංකාවේ බෞද්ධයෝ අතර අපිට මුණ ගැහෙන්නේ. ලොකු හේතුව ඕනේ පාපිස්සක් පූජා කරාම ඉතින් ඕක දාපු තැන ආයේ හොයන්නේ කිසිම වැඩක් නැහැනේ. දැන් අපි අර කියලා තියෙනවනේ නිකන් බල්බ් එකක් පූජා කළත් ඒ ආය හොයන ගතියක් මිනිසුන්ගේ තියෙනවා. කොහෙද දැම්මේ හාමුදුරුවෝක විකුණුවාද ඔය වගේ හොයන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අතහැරීම සම්පූර්ණයෙන්ම භෞතිකවවත් හරියට සම්පූර්ණ වෙලා නැහැ කියලායි මං හිතන්නේ. මම කියන්නේ ලෝකේ සියල්ලම අතහැරලා දාන්න ගිහියෙකුට කොහොමවත් බෑ. සමහර ගිහියෝ හිතනවා ඔක්කොම අතහැරලා දාන්න ඕන කියලා. එහෙම හිතලා සමහර මිනිස්සු කැලෑවලට ගිහින් ওই බණ භාවනා කරගෙන ඉන්නත් හදනවා. කුටි හොයාගෙන යනවා. ආරණ්‍ය හොයාගෙන යනවා. මට තියෙන ගැටලුව සම්පූර්ණයෙන්ම ගිහියේ කොහොමද එහෙම අතහැරලා ජීවත් වෙන්නේ? එහෙමයි. සමහර අතහැරීම් වල විනිවිද බවක් නැති වුණාට පස්සේ කබලෙන් ලිපට වැටුණා වගේ අමාරු වැටෙන්නත් පුළුවන්. සමහරවිට මේ අතහැරීම මානයක් කරලා හිතනව නේද මිනිස්සු? ඒ කියන්නේ දැන් සමහරවිට මිනිස්සු කියනවා නේද අපි නම් ওই ඔක්කොම අතහැරලා ඉන්නේ අපිට කිසි ගැටලුවක් නැහැ අපි සියල්ල අතහැරි. ඒ අතහැරීම තුලත් යම්කිසි මානයක් ගොඩ නගා ගන්නව නේද? ඔව් දැන් අතහැරීම තුල නැවතයි සාකච්ඡා කළ යුතු කිසිවක් නැහැ ඇත්තටම. එහෙමයි. සාකච්ඡා කිරීම තුලම පේන්නේ අතහැරපු දේ පිළිබඳ යාට යම්කිසි හැඟීමක් යටිහිතේ පවතිනවා කියන එකයි. මම එකයි කිව්වා සමහර ඒවා අතහැරියාට පස්සේ හරියට අතහැර ගන්න බැරි වුණොත් එimhe අතහැරපු එක නිසාම ලොකු අමාරුවක වැටෙනවා. අර එක කතාවක තියෙනවා මේ එක මිනිස්සෙක් අතහැරලා ගෙදරත් අතහැරලා යනවා කැලෑවකට. ඒ මිනිස්සයා සරමක්වත් අරන් යන්නේ නැහැ. ඒක සරමයි අරන් යන්නේ. මුකුත් අරන් යන්නේ මං ඔක්කොම අතහැරලා යන්නේ බිරිඳත් අතහැරලා දරුවොත් අතහැරලා යනවා. දැන් මෙයා කැලෑවට ගිහින් ඉවර වෙලා දැන් ඉතින් කුටියකට ගල් ගුහාවකටලා ඉන්න දැන් හරි ෂෝක් එක ජීවිතේ හරි සුන්දරයිනේ. ගල් ගුහාවකටලා ඉන්නකොට දැන් ගල් ගුහාවටලා මේ මිනිස්සයා ඉන්නවා. ඉන්නකොට මේ මීයෙක් ආවලු ගල් ගුහාවට. ඒතර ගල් ගුහාවට මීයෙක් ඇවිල්ලා මේ මීය බැලුවලු කන්න මොකුත් නැහැ. ඒක කිසි දෙයක් නැහැ. මේ මිනිස්සු මොකුත් ගෙනල්ලත් නැහනේ. අර සරම කන්න පටන් ගත්තලු. ඊට පස්සේ මේ සරම කාගෙන යනකොට දැන් මේ මිනිස්සයාට දැන් ඒක තිබ්බ එකම සරමනේ. එහෙමයි. දැන් කරන්න දෙයක් නැහැ. හොඳම දේ තමයි මේ සරම බේරගන්න නම් මේ මීයාව මරන්නත් බෑ. දැන් තාපසයෙක් විදිහට කැලෑවේ ಗುಣධර්ම පුරන මිනිස්සෙක්නේ. හොඳම දේ තමයි හරක් බලා ගන්න ඉන කොල්ලෙකුට කිව්වලු පුතා මට මේ පූසෙක් ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ ඔන්න පූසෙකුත් ගෙනත් දුන්නා. මේක බොහොම ප්‍රසිද්ධ කතාවක්. මේකේ තියෙන අතහැරීම ගැන බොහොම ලස්සන අදහසක්. මේ අතහැරීම පිළිබඳ වඩා ගැඹුරු අවබෝධාත්මක අතහැරීමක් කරගන්න බැරි වුණොත් ඒ අතහැරපු දේම Tamanගේ පස්සෙන් ඇවිල්ලා Tamanව අමාරුවේ වට්ටන විදිය ගැන තියෙනවා. ඊට පස්සේ අර පූසෙක් ගෙනාම දැන් පූසට මොනවා හරි කිරි ටිකක් හරි දෙන්න එපාය. පූසත් නාදත්තු කරන්න එපාය. ඊට පස්සේ මේ අර හරක් බලා ගන්න එන කොල්ලෙකුට කිව්වලු මේ ඔයා එන ගමන් මට කිරි ටිකක් ගෙනත් දෙන්න කියලා. දැන් මේ කොල්ලට හැමදාම කිරි ගේන්න බෑනේ ගල් ගුහාවකට. ඊට පස්සේ මට නම් මේක හැමදාම කරන්න බෑ. තාපසතුමා කැමති දෙයක් කරගන්න කිව්වලු. ඒ වෙලාවේ කියලා තියෙනවා එහෙනම් ඔයාට කිරි ගේන්න බැරි නම් මට පොඩි හරකෙක් ගෙනත් දෙන්න කියලා. මොකද එයා හිතන්නේ නැති මම මේ පූසටත් කිරි දෙන්න පුළුවන් මටත් පුළුවන් උදේට කිරි ටිකක් බොන්න කියලා හිතන්නේ නැති. මොකද ගොවියෙක් නෙමෙයි මිනිස්සයා. ඊට පස්සේ දැන් හරකන් අඬත්තු කරන්න තනකොළ කපන්න යනවලු. දැන් හැමදාම තනකොළ කපන්න යනවනේ. මේක මහා ඉසරදයක් හරි කරදරයක්. හොඳම දේ තමයි ඔය අම්මා තාත්තා නැති හරක් බලා ගන්න කොල්ලෙකුට කිව්වලු පුතා මේ උඹත් ඇවිල්ලා මේ ගල් ගුහාවේ පැත්තකින් හිටපන් කියලා. දැන් උට අර කොල්ලත් ගල් ගුහාවේ ඉන්නවා හරකෙකුත් ඉන්නවා පූසත් ඉන්නවා. දැන් මීයාගේ ප්‍රශ්නේ විසඳ ගන්නයි මේ වැඩේ කරේ. දැන් මේ ඔක්කොම කරන ගමන් මේ මිනිස්සයා ඉතින් පාඩුවේ ඉන්නවා. දැන් තාපසෙක්නේ. දැන් සාමාන්‍ය මේ තරුණයා දැන් තනකොළ කපාන ඉනවා. දැන් මේ මිනිස්සයා කරන වැඩ ටික ඔක්කොම මේ තාපසයා කරන වැඩ ටික ඔක්කොම දැන් මේ තරුණයා කරනවා. එහෙමයි. දැන් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගෙවන ගත කරන තරුණයෙකුට විවාහයක් අවශ්‍යයිනේ. අන්තිමටම විවාහයකට තරුණියක් හොයාගෙන මේ තාපසයට ඇවිල්ලා කියනවා මට මේ ඉන්න බෑ. මට දැන් කසාදයක් බැඳ ගන්න ඕන. ඒ නිසා මට ඒකට අදාළ අවස්ථාව හදලා දෙන්න කියලා. ඊට පස්සේ කියනවා ආයෙනම් කමන්නේ මේ ගල් ගුහා විඩක් තියෙනවනේ. මේ එහෙනම් කෙල්ලෙක් එක් කරගෙන ඉන්න කියනවා. අන්තිමටම දැන් මෙතන පවුලක්ම ඉන්නවනේ. දැන් මේ පවුල නඩත්තු කරන එක ඉතින් මේ පොඩි වැඩක් නෙමෙයිනේ. අන්තිමටම දැන් ඔන්න දරුවෙකුත් හම්බුණා. දැන් මේ තරුණයයි දෙන්න හේනක් කොටනවා.
අන්තිමට මේ තාපසයට වෙන්නේ ළමයි බලාගන්න. දැන් අන්තිමට අතහැරලා ඇවිල්ලා එයා විශාල අමාරුවක වැටෙන විදිහ. අන්න ඒ වගේ සමහර දේවල් හරියට අතහැරියේ නැති වුණාට පස්සේ කබලෙන් ලිපුට වැටුණා වගේ ලොකු අමාරුවක පැටලෙන්නත් පුළුවන්. බුදුදහම කතා කරන්නේම මහණෙනි මනසින් අතහැරලා දාන්න. සියල්ල මනසින් අතහැරලා දාලා නිදහස් වෙන්න කියලානේ බුදුදහම කතා කරන්නේ. අතහරින්න නැතුව දුන්නාට පස්සේ ඒ දීමත් ලොකු අමාරුව වැටෙන්න පුළුවන්. එක රජෙක් හිටියා ඒ රජුරවන වටිනාම දේ දුන්නා. ඒ රජුරන්ට තිබ්බ වටිනාම දේ දීලා රජුර කල්පනා කරලා තිනවා අනේ අපරාධි දුන්නේ. දැන් එයා අතහැරලා නැහැ හරියට. එහෙම. එයා අතහැරලා නැති නිසානේ කල්පනා කරන්නේ අනේ අපරාධි දුන්නේ මොකටද මේක දුන්නේ කියලා. තියාගන්න තිබ්බනේ. දැන් බලන්න මේ අතහැරීම නිසා යා අමාරු වැටෙනේදී රජුරන්ට පිස්සු වැටුණලු. මේ වගේ දෙයක් දුන්නේ අපරාධ දැන් අයිල්ලන්නත් බෑනේ දීපු දෙයක්. එහෙම. රජුරවන්ට පිස්සු දැන් රජකම් කරගන්න බෑ. දවසක් රජුරෝ මේ දැන් ඇමතිවරු තමයි රට පාලනය කරන්නේ. රජුරොන්න ආරාධනාවක් එනවා සර්කස් සංදර්ශනයක් බලන්න යන. රජුරෝ පුරෝහිත බමුණත් එක්ක සර්කස් සංදර්ශනේ බලන්න ගිහින් ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට එකපාරම ස්ටේජ් එකට ආපු මිනිස්සෙක් කඩුවක් ගිලිනවා දැක්කා. එහෙම. රජුරොන්න හරි පුදුමයි. මොකද රජුරෝ කඩු ගිලිනවා කවදාවත් දැකලා නැහැ. රජුරෝ එකපාර නැගිටලා කියනවා අන්න අර මිනිස්සයා කඩුවක් ගිලිනවා මං කවදාවත් කඩු ගිලිනවා දැකලා නැහැ. මේ පුරෝහිත උඹ කියපන් මේ ලෝකේ අමාරුම දේ කඩු ගිලින එකද? දැන් රජුරුන් ගොළුවක් ටිකක් සවුත් වෙලානේ තියෙන්නේ. ආනවා මේ පුරෝහිත ලෝකේ අමාරුම දේ කඩු ගිලින එකද කියලා. ඒතර පුරෝහිත ගණන් ගන්න නැතුව ඉන්න ආපෝ නෑ රජතුමනි ඕක මහ පොඩි වැඩක්. කඩු ගිලින්න පුළුවන්. එහෙනම් ඊටත් වඩා අමාරු දෙයක් තියෙනවද? ඔව් රජතුමනි ඊටත් වඩා අමාරු එකක් තියෙනවා. මොකද්ද පුරෝහිත ලෝකේ අමාරුම එක? රජතුමනි Tamanට තියෙන දෙයක් අතහරින්නම් කියලා හිතන එකයි අමාරු. එහෙමයි. ඒක ලෝකේ අමාරු දෙයක් කියනවා. රජුරෝ බැලුවා ඒක ලෝකේ අමාරුම එක නමං එක කරපු මිනිස්සුන්නේ. ඊට පස්සේ රජුරෝ ආයෙත් ටිකක් කල්පනා කරලා අහනවා හොඳයි පුරෝහිත ලෝකේ අමාරුම දේ Tamanට තියෙන දෙයක් අතහරින එකද? අතහරින්න කියලා හිතන එකද? අපෝ නෑ රජතුමනි. අතහරින්නම් කියලා හිතාගෙන අතහරින එකයි අමාරුම දේ. සමහර උපාසකම්මලා හිතාගෙන ඉන්නවා අතහරින්නම් කියලා. ඒගොල්ලෝ කවදාවත් අතහරින්නේ නෑ. ඒක හරියට අර බාලගිරි දෝෂය වගේ හැමදාමත් හෙටට කල් දානවා මිනිස්සු අතහරින්නම් කියලා හිතේ සැලසුම් කරනවා. මැරෙනකන් අතහැර ගන්න බෑ සමහර අයට. ඊට පස්සේ රජුරෝ බැලුවා මම අතහැරපු මිනිහෙක් නේ. වටිනා දෙයක් මම අතහැරලා තියෙනවා. අන්තිමට මානවා පුරෝහිත ලෝකේ අමාරුම දේ නම් අතහරින එකද? අනේ නෑ රජතුමනි. ඒක අමාරු නෑ. ඊට වඩා අමාරු එකක් තියෙනවා. රජුරෝ අහනවා හැබැයි ඒ අතහරින එක කඩුව ගිලිනවට වඩා අමාරුයි. ඒක හරි. හැබැයි ලෝකේ අමාරුම දේ රජතුමනි අතහරින එක නෙමෙයි. ඒතර රජුරෝ විමතියෙන් අහනවා පුරෝහිත ලෝකේ අමාරුම දේ මොකද්ද? රජතුමනි දෙයක් අතහැරලා හිත හදාගන්න එකයි අමාරුම දේ. හිත හදාගන්න එක අමාරුයි. අද ගොඩාක් දෙනෙකුට අතහැරියට හිත හදාගන්න බෑ. හොඳයි බක්පුර පොහොය දින අප විශ්වාස කරනවා බෞද්ධ දර්ශනයේ ප්‍රායෝගික දේවල් ඔබේ ජීවිතයට ගලපා ගන්නට මේ සාකච්ඡාව තුළින් කිසියම් හෝ ආලෝකයක් ඔබේ ජීවිතයට ලැබුණාය කියලා. විශේෂයෙන්ම අපි අවසාන වශයෙන් මේ කතා බහට ලක් කරපු කාරණේ අතහැරීම පිළිබඳව බොහෝ වෙලාවට මේ ලෝකේ මේ මොහොත වෙන විට කතා බහ කරන දෙයක් ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැම තැනකම දාර්ශනිකයන් උගතුන් පැවිද්දන් ඒ වගේම ගිහි පින්වතුන් මේ හැමදෙනෙක්ම කතා බහ කරන කාරණයක් බවට පත් වෙලා තියෙනවා මේ අතහැරීම. ඒ මං හිතන්නේ ඔබ වහන්සේ ඊටාම සරලව සහ ප්‍රායෝගිකව පැහැදිලි කරා කොහොමද මේ අතහැරීම සිදු කරන්නේ කියලා. මේ වගේ කාරණා ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගන්නට පුළුවන් කාලවකවානුවක් ඉදිරියේදී උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඕගතරණයේ වැඩසටහන තුලිනුත් අපි ඒ සඳහායි ඔබට මඟ පෙන්වීමක් කරේ. নমස්කාර පූර්වකව අපි ඔබ වහන්සේට සමුදෙනවා ත්‍රිපිටක වේදී පූජ්‍ය හසලක සීල විමල ස්වාමීන් වහන්සේ අදත් මේ බක්පුර පොහොය දින අපත් සමගින් එක්වීම පිළිබඳ ඕගතරණයේ වැඩසටහනේදී ඔබේ ජීවිතයට බෞද්ධ දර්ශනය සම්බන්ධ කිරීමේ ප්‍රායෝගික ක්‍රියාන්විතය හරහා ලබන පුන් පොහොය දිනේදීත් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනෙකුටම. ඕගතරණය නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව